සියලු දෙනාම සාධනාවයක් පවත්වනවා. නැවත වතාවක් සාධනාවයක් පවත්වනවා. තවතාවක් සාධනාවයක් පවත්වනවා. තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වන්නට নমස්කාරය තුන් වතාවක් තියෙනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ สมาธิยามิ อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรมัจญปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ นิสารณสหิตวูปัญจศีลมัตตนิรวานอวโบधปินิสมเหตุเอวาวาสนาเววาสารนาเบียกวัจสมังตาจักรวาลีสุอัตรากัจจันตุเดวตาสัตดังมังมุนิราจัตสึสุนันตุสังฆมุขดังดัมมัสสวนกาโลอายังวัดังตาดัมมัสสวนกาโลอายังวัดังตาดัมมัสสวนกาโลอายัง
වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස අචිරං වතයං කායෝ පඨවින් අදිසෙත්සති චුන්දෝ අපේත විඥානෝ නිරත්තං ව කලින්ගරන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සදහැවත් කාරුණික ගුණගරුක පිනතුනි සුපින්වත් සෑම සියලු දෙනාම මේ සන්ධ්‍යා කාලයේදී මේ නිවසට ඒකරාශි වෙලා තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා දැන් මේ සූදානම තුන් ලෝකාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. පිකමේ ප්‍රධාන පරමාර්ථය එල්.ඩී. විජේදාස මහත්මයා මිය පරලොව ගිහිල්ලා 3 මාසයක් ගත වීම නිමිති කරගෙන පවත්වනු ලබන ධර්ම දේශනා පින්කම. එතුමා මිය පරලොව යනකොට වයස අවුරුදු 72ක්. මේ පුණ්‍යානුමෝදනා පින්කම භාර්යාවක් වශයෙන් විනීතාරංජනී මහත්මිය, දරුවන් වශයෙන් හසිත් ලියනගේ, අමිල ලියනගේ, රවීන් ලියනගේ කියන මේ පුතුණුවරුන් සියලු දෙනාම එකතු වෙලා සිද්ධ කරනු ලබනවා. පින්වතුනි, අපේ ආදරණීය මියගිය ඥාතීන් වෙනුවෙන් උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කිරීම මිසක ඉනහාගේ කිසිවක් අපිට ඒත්තන් වෙනුවෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. මේ කියත්තන් අප අතර ජීවත් වෙනවා නම්, ජීවතුන් අතර ඉන්නවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒත්තන් වෙනුවෙන් අතින් අතකට යමක් දීලා ඒත්තන්ව සතුටු කරන්නට. නමුත් මිය ගියාට පස්සේ එහෙම අතින් අතකට යමක් දීලා ඒත්තන් සතුටු කරන්න බැහැ. දැන් ඔබ කල්පනා කළොත් ඔබේ මිය පරලොව ගිය තමාදනීය ස්වාමි පුරුෂයා, පියතුමා, ඥාතිවරයා, හිතවතා එල්.ඩී. විජේදාස මහත්මයා ජීවත් වෙලා ඉනවා නම් අපිට කන්න බොන්න, අඳින්න පළඳින්න අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඔහු දැන් අප අතර නැති නිසා එවන් වූ පරිද්දෙන් ප්‍රත්‍ය පහසුකම් සපයන්නට බෑ, අතින් අතකට යමක් දෙන්න බෑ. ඒ නිසා තමයි අපි මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් ගොඩනංවා ගන්නට පින්කම් සංවිධානය කරලා ඒ ජනිත කරගන්න පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ සිතහරහා සිදු කරන පින්වතුනි උතුම් වූ කටයුත්තක්. චිත්ත ශක්තිය තරම් මහා ප්‍රබල ශක්තියක් මේ ලෝකේ තවත් නෑ. මේ සිතේ තරම් ප්‍රබලයි. මේ සිතෙන් හටගන්න සිතුවිලි මහා ප්‍රබලයි. අපි මේ සිතහරහා සිදු කරන උත්තම පුණ්‍ය ශක්තිය අනුමෝදන් කිරීමේ පින්කම. මේ මියගිය ඇත්තන් සිහිපත් කරලා සිදු කරන දාණයට කියනවා ප්‍රාප්ති දානමය කියලා. දැන් ඔබ මේ ධර්ම දේශනා පින්කම තුලින් ප්‍රාප්ති ධර්ම දානමය පින්කමක් තමයි සිද්ධ කරගන්නේ. මියගිය ඇත්තන් වෙනුවෙන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්නට සිදු කරන දාණයට කියනවා ප්‍රාප්ති දානය කියලා. එහෙනම් ඔබ තම ඥාතිවරයා, හිතවතා, පියතුමා, ස්වාමි පුරුෂයා විජේදාස මහත්මයා සිහිපත් කරලා මේ සිදු කරන්නේ ප්‍රාප්ති ධර්ම දානමය පින්කම. පින්වතුනි, දහමේ විවිධ දානමය පින්කම් සඳහන් වෙනවා. ඒ අතර විශේෂයෙන් ආමිස දානය.
ආමිෂ දාණය ගත්තොත් ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් පූජා බුද්ධියෙන් දන් දීම. අපි සිල්වතුන්ට ගුණවතුන්ට යම් කිසි දෙයක් පරිත්‍යාග කරනවාද ඒක පූජා බුද්ධියෙන් සිදු කරන දානය. බුදුරජාණන් වහන්සේට ගෞරවාන්විතව ශ්‍රද්ධාව ඇති කරගෙන යම් කිසි පූජාවක් සිද්ධ කරනවාද ඒවා පූජා බුද්ධියෙන් සිදු කරන දානමය පින්කම්. ඒකේ අනිත් දානමය පින්කම තමයි අනුග්‍රහ බුද්ධියෙන් සිදු කරන දාන. නැති බැරියන් වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් තමන්ගේ හිතවතුන් සහෝදරයන් වෙනුවෙන් තිරිසංගත සත්වයන් වෙනුවෙන් යාදින්නන්ට පුලන්නන්ට යමක් පරිත්‍යාග කරනවද ඒක අනුග්‍රහ බුද්ධියෙන් සිදු කරන දානය. ඒකට අනුකම්පා බුද්ධියෙන් සිදු කරන දානය කියලා කියනවා. එතකොට මේ දෙකම පින්නතුණි ආමිෂ දානයේ කොටස් දෙකක්. පූජා බුද්ධියෙන් දන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. ඒ වගේම තව දානමය පින්කම් තියෙනවා. ඒ අතර ශ්‍රම දානය. අපි වෙහෙස මහන්සි වෙලා යම් කිසි ආකාරයෙන් පින්කම් සංවිධානය කරද්දී මේ ශ්‍රමය මිඩංගු කරනවා. දැන් මේ පින්කම වෙනුවෙන් ඔබ ශ්‍රමය මිඩංගු කළානේ. මේ ලස්සනට ධර්මාසනය සකස් කරලා වටපිටාව පිරිසිදු කරලා ශ්‍රමය මිඩංගු කරලා මේ කරපු පින්කම ශ්‍රම දානයට අයිති වෙනවා. ඔබ පන්සලකට ගිහිල්ලා මල් පහන් පූජා කරන්නට පෙර ආතුව මලුව අමදින එක මල් ආසන සෝදා පිළිතුරු කරන එක පිරිසිදු කරන එක ඒ වගේ පින්වත්තුනි ශ්‍රමය මිඩංගු කරලා යම් කිසි කටයුත්තක් කරනවා දෙයකට කියනවා ශ්‍රම දානය කියලා. ඉතින් මොන තරම්නම් පින්වත්තුනි මේ වගේ පින්කම් අපේ ජීවිතයට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම තවත් දානමය පින්කම් තියෙනවා. ජීවිත දානය. අපි කෙනෙක්ට ලේ ටිකක් දන් දෙනවා. ලේ දන් දීම තවත් කෙනෙක් ජීවත් කරන දානයක්. ඒවා ජීවිත දාන. රෝගීන් වෙනුවෙන් තමන්ගේ කේශ කලාප දන් දෙනවා. ඒ වගේම පටක දන් දෙනවා. මේ වගේ පරිත්‍යාග සිද්ධ කර නැත්නම් ඉන්නවා. ඒවා ජීවිත දාණයට ගන්න පුළුවන්. ඒ වගේම මරණයට කැප වෙලා ඉන්න සත්වයන් මරණ බයෙන් නිදහස් කරනවා. එහෙම කියපු ගමන් ඔබ දන්නවා ඒක තවත් දානයක්. ඒකට කියනවා අබේ දානේ උදා වෙනවා. කොහොමද මේ අබේ දානමය පින්කම් කරගන්නේ? පින්වතුනි ඔබට පුළුවන් මේ දෛනික ජීවිතයේ විවිධ කටයුතු කරනකොට උයන පිහනකොට අපි ගමන් බිමන් යනකොට ඕන තරම් මරණයත් එක්ක තැති අරගෙන බයෙන් ජීවත් වෙන මරණයට කැපවීමට ලක්විච්ච සත්‍ය ඕන තරම් අපි දකිනවා. වතුරට වැටිච්ච ඕන තරම් කොහි සත්‍යෝ අපි දකින්නේ නැහැ. මේ මරණ බයෙන් තැති අරගෙන ඉන්න සත්‍යෝ මරණ බයෙන් නිදහස් කරනවද පින්වතුනි? ඔබ කරන්නේ අපේ දානමය පින්කම. ඕන තරම් එහෙම අවස්ථා ඔබට දෛනික ජීවිතේ ගොඩ නැගෙනවා. ඒ පින්කම් අත්හරින්නට එපා. උපරිම මට්ටමින් මේ අපේ දානමය පින්කම් සිද්ධ කරගන්න. ඒකත් උතුම් දානයක්. දැන් අපි මේ මුලින්ම කතා කරපු මිනිගේ ඥාතීන් සිහිපත් කරලා සිදු කරන දානය ප්‍රාප්ති දානය. ඒකත් උතුම් දානයක්. බුදුහාමුදුරෝ දේශනා කරනවා සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨ දානමය පින්කම තමයි ධර්ම දානය කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරද්දවලා ජයග්‍රහණය කරන්නේ උතුම් වූ ධර්ම දානමය පින්කමයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අර කිසිවක් නොකර අපි ධර්ම දානමය පින්කම් කරගන්න ඕනේ. බණ කියවන එක, බණ පොත් ලියලා පූජා කරන එක, ධර්මයේ තව කෙනෙක්ට කියලා දෙන එක මේවා ධර්ම දානමය පින්කම්. බුදුහාමුදුරුවෝ මේ සියල්ලම කරන්න එපා ධර්ම දානය කරන්න කියලා එතන පැහැදිලි කිරීමක් කරලා නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සියලු දානයන් අතර ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියන කාරණාව. ඇයි ශ්‍රේෂ්ඨ වන්නේ? ඇයි ජයග්‍රහණය කරන දානයක් බවට පත්වන්නේ? පින්තුනි අර මුලින්ම කතා කරපු ආමිෂ දානය සිද්ධ කරන්නට පූජා බුද්ධියෙන් වේවා අනුග්‍රහ බුද්ධියෙන් වේවා අපි ගාව යමක් තිබුණොත් තමයි අපි තවත් කෙනෙක්ට පරිත්‍යාගයක් කරන්නේ. ඒ සඳහා පරිත්‍යාග කරන්නට අකුසල මූලයන් අපේ හදවත් තුල තිබිලා බැහැනේ.
ලෝභයක් තියෙනවා නම්, ද්වේෂයක් තියෙනවා නම්, මෝහයක් තියෙනවා නම් අපි කාටවත් පුළුවන් කමක් නැහැ තව කෙනෙක්ට පරිත්‍යාගයක් කරන්න. දැන් අපි බොහෝ වෙලාවට නැති බැරි මිනිස්සු එනකොට ඒත්තන්ට යම්කිසි උපකාරයක් පරිත්‍යාගයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගාව යමක් තිබුණොත් ගෙදර සමහර වෙලාවට කැම ටිකක් ඉල්ලුවොත් උයලා පියලා තිබුණොත් කැම ටිකක් දෙන්න හැකියි. මිල මුදල් අඩුම තරමේ රුපියල් 5ක් හරි දෙන්න නම් අපි ගාව රුපියල් 5ක් තියෙන්න එපාය. කිසිවක් නැත්තම් අපි මොකද කරන්නේ? මොකුත් නැහැ යන්න කියලා යව පිට මං කරන්න හදනවා. පුළුවන් තරම් කෙනෙක් එනකොට යම් කිසි දෙයක් ඉල්ලාගෙන එනකොට Tamanට හැකි පමණින් සුළු උපකාරයක් හරි කරලා පින්තුනි සතුටක් ලබන්න. ඒක උතුම් වූ පුණ්‍ය ශක්තියක්, ඒක දානයක්. බොහෝ දෙනා තමන්ගේ නිවස ඉදිරියේ සීවලි හාමුදුරුවන්ගේ පිළිමේ ගහගෙන ඉන්නවා දොර උඩින්ම. නිවස ඉදිරියේම සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ අර ගහගෙන ඉන්නවා දොර මුදුනේම. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරයක් තමන්ගේ නිවස ඉදිරියේ දොර උඩින්ම ගහලා තියෙනකොට ධන දාන්නේ සම්පත් සීවලි මහරහතන් වහන්සේට වගේ ඉතිරෙන්න පැතිරෙන්න ලැබෙයි කියලා. එහෙම ලැබෙනවා නම් පින්තුණු වෙන යාචකයන්ට හැමෝටම සීවලි මහරහතන් වහන්සේගේ පිළිමය ගානේ දුන්නා නම් කොච්චර ඒ යත්තන් නිදහස් වේද? ප්‍රත්‍යපහසුකම් ඒ යත්තන්ට ලැබෙයි. එහෙම ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිමේ ගහගත් ඔබ සීවලි මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. සීවලි මහරහතන් වහන්සේ සාංශාරික වශයෙන් පින්තුණි දන් දුන්නා. පරිත්‍යාගය හුරු පුරුදු කළා. ඒකේ ප්‍රතිවිපාක වශයෙන් උන්වහන්සේ පිණ්ඩපාත යන්නේ කොහෙද? පාත්‍රයේ පිරෙන්ට දානමාන ආදී ලැබෙනවා. කවදාවත් පින්වතුනි ප්‍රත්‍යපහසුකම් වලින් උන්වහන්සේට අඩුවක් ලැබුණේ නැහැ. දන් දීමේ ප්‍රතිවිපාක සංසාරේ දන් දුන්නා. ඒකේ ප්‍රතිවිපාක වශයෙන් උන්වහන්සේට දානෙන් කිසිදු අඩුවක් වුණේ නැහැ. ඒ ගුණය සිහි කරන්නට තමයි අපි සීවලි මහරහතන් වහන්සේගේ පිළිමයක් පිළිරුවක් සමහර වෙලාවට දොර මුදුනින් ගේ ඉස්සරහින් ගහගන්නේ. එතකොට යාචකයෙක් කෙනෙකුට දොර වහනවා නම් සීවලි මහරහතන් වහන්සේගේ පිළිමය ගෙදර ඉස්සරහ තිබුණත් වැඩක් නැහැ. අපිට කවදාවත් ලැබෙන්නේ නැත. ඒ නිසා පින්තුනි තමන් මේ පිළිමය ඉස්සරහම ගහගෙන ගුණ මෙනෙහි කරන්ට උන්වහන්සේ සාංශාරික වශයෙන් දන් දුන්නා මම ඒ පාරමී ගුණය ප්‍රගුණ කරනවා. අපිට මේ මිනිසා ජීවිතයක් ලැබුණේ පින්තුනි සංසාරේ පින් කරපු නිසා. සාංශාරික පින නිසාම පුබ්බේකත පුණ්‍යතාවයේ නිසාම අපිට මිනිසත් බවක් ලැබුණා. ඒ මිනිසා ජීවිතයෙන් උපරිම මට්ටමින් ඔබ පින් දහම් ගොඩනගා ගන්න. පුළුවන් තරම් පරිත්‍යාග චේතන ඇතිව කටයුතු කරන්න. ඔබට වරදින්නේ නැහැ. එතකොට ඔබට සාංශාරික වශයෙන් පින්තුනි මේ සසර ගමන කෙලවර කරන තාක්කල් ප්‍රත්‍යපහසුකම් වලින් අඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. නොදුන්නොත් නොලැබෙනවමයි. දෙන කෙනාට ලැබෙනවා, නොදෙන කෙනාට නොලැබෙනවා. ලෝසක කියලා කියන්නේ මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ පාත්‍රය අරගෙන පින්ඩපාත යනවා. දකින්න මිනිසුන්ට පේන්නේ පාත්‍රයේ ඉතිරි පැතිරියන්ට දාන්නේ හම්බෙලා වගේ. උන්වහන්සේ පාත්‍රය අරගෙන යනවා කවදාවත් පින්නතුනි පාත්‍රයට දන් මිටක් ලැබෙන්නේ නැහැ. හැමදාම හිස් පාත්‍රය අරගෙන නැවතත් ආරාමයට වැඩම කරන්නේ. පිරිනිවන් පාන මොහොතේදී බඩගින්නේ පිරිනිවන් පානවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට සිහිපත් කරනවාද ලෝසක පිරිනිවන් පානවා. ඒ නිසා ඊට මත්තෙන් දානි ටිකක් වළඳවන්න. පොඩි දරුවෙක්ට වගේ දානි ටිකක් අනලා අවසානයේදී ලෝසක මහරහතන් වහන්සේට වළඳවනවා. පිරිනිවන් පාන්නට මත්තේ. සංසාරේ නොදුන්න නිසා රහතන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේට ලැබුණේ නැහැ. එහෙනම් ඔබ හිතන්න අපි කරන කියන හැම දෙයකම පිනතුනි ප්‍රතිවිපාක තියෙනවා. අපි කාටවත් මේ කරන කියන දේවල් වලින් ගැලවෙන්න බෑ. විහිළුවට කළා, සෙල්ලමට කළා, කෙලිකවටකමට කළා කියලා පාපයෙන් අපි කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නෑ. කෙලියට කඩක් සංගවා යහළුවෙකු කෙනෙක්
එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකින් විලිවැස්මක් නොලැබුණි දෙව් වූවත්නි කෙලියටවත් නොකරව සොරකමක් දෙන්නේ. විදාගම මහා මෛත්‍රියේ නායක හාමුදුරු ලෝවැඩ සංග්‍රහයේ රචනා කරපු කවියක් ඔබට මතක් වෙන්න ඕනේ. පොඩි කාලේ ඔබ කටපාඩම් කරන්න ඇති. කෙලියට කඩක් විහිළුවට යහළුවෙගේ වස්ත්‍රයක් සංගවලා එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනි. දැන් හිතන්නකෝ ඔබේ යම් කිසි දෙයක් ඔබ සන්තක දෙයක් ඔබේ මිත්‍රයෙක් විහිළුවකට හංගනවා. හොරකමක් නෙමෙයි විහිළුවට හංගනවා. හිතන්නකෝ දැන් ඔබේ අතේ තියෙන මුදල් පසුම්බියක් විය හැකි, ජංගම දුරකථනයක් විය හැකි. ඔබ මොනතරම් බය වෙනවද? අනේ මගේ ගාව තිබුණු මේ දේ දැන් නෑ. නමුත් යාළුවා දන්නවා විහිළුවට කලේ ඔහු ටික වෙලාවක් ගිහිලා මොදටම බය වෙලා තැටි අරගෙන හොයනකොට නැවත දෙනවා මමයි මේ දේ කළේ. විහිළුවටයි ඒ දේ කළේ කියලා. නමුත් අර අයිතිකාරයා මොනතරම් තිගැස්මකට ලක් වුණාද? බය වුණාද? තමා සන්තක දේ නැති වුණා කියලා හොයන්න පටන් ගත්තාද? එහෙම කරනකොටම අර විහිළුවට හෝ කරපු පුද්ගලයාට අකුසලයේ කියන එක බැර වෙලා ඉවරයි. එලිකොට නැවත දුන් මිනිසෙකුට එතකින් අර වස්ත්‍රය හංගපු කෙනා ටික වෙලාවක් ගිහිල්ලා නැවතත් අදාළ පුද්ගලයාට දෙනවා, මිත්‍රයාට දෙනවා. විලිවැස්මක් නොලැබුණි දෙව්වා තනි. මහා පුණ්‍ය ශක්තිය ගොඩනගාගෙන මරණින් මත්තේ අර විහිළුවට හංගපු මිත්‍රයා පත්තිසා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. නමුත් අර විහිළුවට කරපු පිළිකවටකමට කරපු ඒ අකුසලයේ පාදක කරගෙන දිව්‍ය විමානයක පහළ වුණා ඔහුට වස්ත්‍ර කියන දේවල් ලැබුණේ නෑ. නිර්වස්ත්‍රව දිව්‍ය විමානයක උත්පත්තිය ලැබුණේ. ඉතින් හිතලා බලන්න මොනතරම් වස්ත්‍ර තිබුණත් ඔහුට අඳින්න බෑ. සාංශාරික වශයෙන් කරගත්ත දේ අකුසල කර්මයේ ගෙවන්න ඕනේ. ඒක ගෙවල ඉවර කරන්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේගේ පිළිමය බොහෝ දෙනා දකින්නවනේ. දැන් මේ බුදු කුටිය ළඟක් තියෙනවා මුගලන් මහරහතන් වහන්සේගේ නිල් පාට ශරීරය. උන්වහන්සේ පිරිනිවන් පෑවේ සොරුන්ගෙන් ගුටි බැට කාලා. පෙර භවයකදී අම්මයි තාත්තයි බිරිඳකගේ කීම අහලා කැලෑවට ගිහිල්ලා අතරමං කරලා දානවා. ඉතින් මේ අකුසලයේ පාදක කරගෙන මුගලන් හාමුදුරු ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මහා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේට මහා ශක්තියක් ගොඩනගාගෙන තිබුණා. ඉර්ධිමතුන් අතර බුදුරජාණන් වහන්සේට පමණයි උන්වහන්සේ දෙවෙනි වන්නේ. ඒ තරම් ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ශක්තිය මහා මුගලන් හාමුදුරුවන් වහන්සේට තිබුණා. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පාන්නේ ගුටි බැට කාලා සොරු කණ්ඩායමකදී. අවස්ථා කිහිපයකදී උන්වහන්සේ දේරුණා. සොරු කණ්ඩායමක් එනවා තමන්ගේ කුටියෙන් උන්වහන්සේ චුත වෙලා යනවා. උන්වහන්සේ ඉදිමතුන් අතර අග්‍රස්ථානයේ නිසා. අවස්ථා කිහිපයක් එහෙම කළත් අවසානයේදී උන්වහන්සේ වනේ නැගින් ගමන් කරනකොට වැඩම කරනකොට උන්වහන්සේ දකිනවා නමුත් උන්වහන්සේ කරපු අකුසල කර්මය එහෙම ගෙවලා ඉවර වෙලා තමා පරිනිර්වාණයට පත්වන්නේ. අඟුලිමාල හාමුදුරුවෝ පිහි කාලේදී අහිංසක කුමාරයා කාලේ මහා ඝාතනයන් සිද්ධ කළා. මිනිසු දහස් සංඛ්‍යාත පිරිසක් මරණයට කැප කළා. එහෙම ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරපු අඟුලිමාල ස්වාමින් වහන්සේ බුදුහාමුදුරුවෝ දමනය කළා පැවිදිභාවයට පත් වුණානේ. පැවිදි වුණාට පස්සේ අඟුලිමාල හාමුදුරුවන්ට මේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වුණා. කොල්ලෝ කොරොට්ටෝ කොහෙට හරි ගහකට ගහන ගලක් පොල්ලක් කැරකිලා ඇවිල්ලා වදින්නේ අඟුලිමාල හාමුදුරුවන්. අකුසල කර්මයේ තියෙන බලවත්කම. මේ වගේ කාටවත් ගැලවෙන්න බෑ. උන්වහන්සේ මහරහත් භාවයට පත් වුණා. උන්වහන්සේ අදටත් සිහි කරගෙන අපේ සැදැහැති අම්මාලා මොකද කරන්නේ? තමන්ගේ දරුවා බිහි වෙන්නට පෙර ආතුව අඟුලිමාල පිළිතෙන් පිළි දේශනා කරව ගන්නවා. ඒ අඟුලිමාල පිළිතෙන් පිළි දේශනා කරව ගන්නවා. අඟුලිමාල හාමුදුරුවෝ තමයි උත්තම සත්‍යක්‍රියාව කළේ. පින්දපාතේ වඩින අඟුලිමාල හාමුදුරුවන්ට දිනක් අම්මා කෙනෙක් දරු ප්‍රසූත වේදනාව ඉවසා දරාගත නොහි
කෑමොර දෙන විලාප නගන අඬන වැළපෙන සද්ද ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ මම අද මෙහෙම පින්දපාත යනකොට මේ වගේ විලාප නගන අම්මා කෙනෙක්ගේ ශබ්දයක් ඇහෙනවා. ඒ අම්මා සුවපත් කරන්න අපිට භික්ෂුවක් හැටියට මොනවද කරන්න පුළුවන්? බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාවක් දේශනා කළා අඟුලිමාල මේක ගිහිල්ලා කියන්න. සත්‍යයක් ක්‍රියා කරන්න. අඟුලිමාල හාමුදුරුවෝ මැලිකමක් දැක්වුවා. ඇයි හේතුව? ඒ සූත්‍රය අන්තර්ගත වෙන්නේ මම දැන කිසිදු සත්‍යයේ ජීවිතයක් තොර කළේ නැහැ, විනාශ කළේ නැහැ, ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කළේ නැහැ. ඒ සත්‍යානුභව බලයෙන් ශක්තියෙන් මෑණියනි ඔබ සුවපත් වේවා කියන උත්තම සත්‍ය ක්‍රියාව. අඟුලිමාල හාමුදුරුවෝ මොනතරම් දහස් සංඛ්‍යාත ඝාතනයන් සිද්ධ කළා. දිහි කාලේදී. ඒ නිසා උන්වහන්සේ මැලිකමක් දක්වනවා. බුදුහාමුදුරුවෝ විමසන අඟුලිමාල ඇයි ඔබ ආර්ය තත්වයට පත් වූ දා පටන් පැවිදි ජීවිතයට ඇතුළත් වූ දා පටන් දැන කිසිදු සත්‍යයක් විනාශ කළාද? ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කළාද? තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කළාද? නැත භාග්‍යවතුන් වහන්සේ මම එහෙම දැන කිසිදු සත්‍යයේ ජීවිතයක් විනාශ කළේ නැහැ, තොර කළේ නැහැ, ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කළේ නැහැ කියලා. එහෙනම් අඟුලිමාල ගිහිල්ලා බයක් සැකක් නැතුව ඒ උත්තම සත්‍ය ක්‍රියාව කරන්න කියලා. අඟුලිමාල හාමුදුරුවෝ ඒ පරිද්දෙම ගිහිල්ලා උතුම් වූ සත්‍ය ක්‍රියාව කරනවා. යතුහං භගිනියරියාය ධාතියා ධාතුනා විදානාමි. සංචිච්ච පානං දේවිතා වෝරෝපේතා තේන සච්චේන සුත්තිතේ හොතු සුත්ති ගම්බස්සාති. මේ විදිහට උත්තම සත්‍ය ක්‍රියාවන් අඟුලිමාල හාමුදුරුවෝ සිද්ධ කළා. මේ සත්‍යානුභව බලෙන් ශක්තියෙන් අර මෑණියන් සුවපත් වුණා. මේ මෑණියන්ගේ වේදනාවන් සියල්ලක්ම පහ වුණා. ලස්සන දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්නට භාග්‍ය ගොඩ නැගුණා. එදා පටන් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත මෑණිවරුන් අදට ඒ උත්තම පිළි දේශනාව දේශනා කරවගන්නවා. මේ වගේ දේවල් හොඳට කියවන්න දැනගන්න අවබෝධයෙන් කටයුතු කරන්න. කරන්නම් වාලේ අපි පින්කම් කළාට පිනතුනි වැඩක් නෑ. අවබෝධයේ කියන එක ජීවිතේ තියෙන්න ඕන. අද බොහෝ දෙනා පින්කම් කරනවා, හොඳ යහපත් ක්‍රියාකාරකම් කරනවා, සංවිධානය කරනවා. නමුත් අවබෝධයෙන් නොවේ කරන්නේ. දන් ටිකක් දුන්නත් ඒ දානි ආනිසංස ලබා ගන්නට අවබෝධයෙන් දන් දෙන්න. දෙයක් බලාපොරොත්තුෙන් දන් දෙන්න එපා. අපිට ලැබේ. දන් දෙනකොට ලැබෙනවා කියලා දැනගත්තට කමක් නැහැ. ඒ දෙන දේ ප්‍රතිවිපාක ලබා ගන්න අධිෂ්ඨානය කරන්න ගියොත් පින්නතුනි එතන තියෙන අල්ලා ගැනීම. ඒ නිසා අතහැරීම ප්‍රගුණ කරමු. ඒ අතහැරීම ප්‍රගුණ කරනකොට ඔබට ලෝභයක් තියෙන්න බෑ. ද්වේෂයක් තියෙන්න බෑ. මෝහයක් තියෙන්න බෑ. මෝහය කියලා කියන්නේ මුලාව. මෝඩ ගතිය. ද්වේෂය කියන්නේ තරහව, කේන්තිය. ලෝභය කියලා කියන්නේ තණ්හාව, අල්ලා ගැනීම. එතකොට මේ කියපු අකුසල මූලයක් තිබුණොත් කෙනෙක්ට පුළුවන් කමක් නෑ දන් දෙන්න. අනිත් මේවා දීලා කොහොමද? මේක අතාරින්න බෑ. ඒ නිසා පින්නතුනි එහෙම ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල කාරණා ටිකෙන් ටික දුරු කරන්නට උත්සාහ කරන්න. අපි හැමෝගෙම බෞද්ධයන් හැටියට ඒකායන අරමුණ තමයි නිර්වාණය, නිවන. නී කියලා කියන්නේ පින්නතුනි නැති කරලා දානවා. වාන කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කරන්නට නම් පුළුවන් තරම් පරිත්‍යාගය කරන්න. නිවන කියන වචනේ තුල තියෙන අර්ථය. තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ඡය කිරීමයි උතුම් වූ නිර්වාණය. එහෙනම් තණ්හාවෙන් ඈත් වෙන්න ඕනේ. අවබෝධයෙන් කටයුතු කරන කෙනාට මොන තරම් පින් කරන්න පුළුවන්ද? ඔබ කන බත්පතෙන් බත් පිටක් සතෙක්ට නිදහස් කරන්න පුළුවන්. ඒකට මිල මුදල් අවශ්‍ය නැහැ. හිතන්නකෝ ඒකෙන් අත්හරින්න අකමැති නම් ඔබ ආහාර අනුභව කරලා ඉවර වෙලා නිකම්ම සිංක් එක ළඟට ගිහිල්ලා පිඟාන හොදන්නේ නැතිව හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න මේ පිඟානේ දුල් වතුර කුඩා ආහාර කැබලිති තියෙනවනේ. ඒක තව මහා දහස් සංඛ්‍යාත සත්වයින්ට ආහාර ඉදුල් වතුර. ඔය ඉදුල් වතුර ටික
හිතේ ප්‍රාර්ථනාවක් නැති කරගෙන විසි කරන්න පුළුවන් නම් මේ ඉඳුල් වතුර තවත් සත්වයකට ආහාරයක් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන උදාහරින්න පුළුවන් නම් ඔබට දාන ආනිසංස. නිකන් දිසිකට එහෙම හම්බ වෙනවා නම් ආනිසංස ගොඩයි. එහෙම ලැබෙන්නේ නැහැ. අවබෝධයෙන් කරොත් ආනිසංස ඕන තරම් ගොඩ නගා ගන්න පුළුවන්. තවත් සත්වෙට ආහාරයක් පිණිස වේවා කියලා උදාහරින්න. ඔබට මොන තරම් පුණ්‍ය ශක්තිය ගොඩ නගා ගන්න පින්වතුනි අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට අපි අර මුලින් කතා කරපු ආමිස දාණය කොටස් දෙකක්නේ. පූජා බුද්ධියෙන් දන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. දැන් ওই දෙකම කරන්නේ අවබෝධයේ තියෙන කෙනානේ. ලෝභයක් තියෙනවා නම්, ද්වේෂයක් තියෙනවා නම්, මෝහයක් තියෙනවා නම් ওই කිසිදු ආකාරයේ දානයක් කරන්නේ නැහැ. නිවන් දීලා කොහොමද? එහෙම කෙනෙක්ට හිතෙන්නේ නැහැ. අල්ලා ගන්න හිතෙනවා. ඒ නිසා ඔබ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ඉදිරිපත් කරගෙන කෙනෙක් වෙනුවෙන් තව දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒ ධර්මයේ පිළිබඳ දන්න නිසා. ඒ වගේ ප්‍රතිපාක දන්න නිසා නේව කරන්නේ. මේ සංසාරයේ තියෙන බය ඔබ දන්න නිසා, අවබෝධය තියෙන නිසා. එහෙනම් අංකයකට ධර්මයේ ජයග්‍රහණය කරන්නේ ඇයි කියලා දැන් හිතන්න. සියලු දානයන් අතර ධර්මයේ ජයග්‍රහණය කරනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළේ හැම කටයුත්තක් කරන්නටම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න. දෙවෙනි එක අපි කතා කළේ ශ්‍රම දානය. අපේ වෙහෙස මහන්සි මිඩංගු කරලා ඇයි මේ පින්කම් සංවිධානය කළේ? ධර්මයේ ගැන අවබෝධයක් තියෙන නිසානේ. මේ ඥාතිවරයාට පින් දෙන්න ඕනේ. මේ ඔක්කොම සංවිධානය කළේ ධර්මයේ ගැන අවබෝධයක් තියෙන නිසා. එහෙම ශ්‍රමය මිඩංගු කරනවා නම් ගැරවීරෙන් උපයාස අපයාගත්ත මිල මුදල් යටපත් කරගෙන මේ ඔක්කොම ශ්‍රමය. ඒ කරන්නේ අවබෝධයක් තියෙන නිසා. ධර්මයේ ගැන දන්න නිසා. එහෙනම් අංකයකට ධර්මයේ ජයග්‍රහණය කරන්නේ කියලා දැන් හිතන්න. ශ්‍රම දානය කරන්නේ ධර්මයේ ගැන දන්න කෙනෙක්. ජීවිත දානය. තමන්ගේ තියෙන ලේ ටිකක් තව කෙනෙක්ට දන් දෙන්නේ. තමන් හොඳට අවුරුදු ගාණක් වවාගත්ත කේශ කලාපේ අනේ මොකටද තව කෙනෙක්ට කපලා දන් දෙන්නේ? මෙහෙම හිතන්න පුළුවන්. ධර්මයේ ගැන දන්න කෙනා නේ අතාරින්න. කමන්නේ තව සත්වයින් ජීවත් වේවා. ජීවිත දානි. එතකොට ජීවිත දානි කරන්නේ ධර්මයේ ගැන දන්න කෙනෙක්. බයේ තැටි අරගෙන සත්වයක් මැරෙනවා දැක අපි ඉන්නවා. අනේ මැරිලා කියපුවා. එහෙම හිතන්නට වනේ මේ සත්වයට කොහොම ජීවත් වෙන්න මම අවස්ථාව උදා කරලා දෙනවා. අන්න බයේ තැටි ගත්ත සත්වයක් බයෙන් නිදහස් කරනවා, අබේදානී කරනවා. ඒ අබේදානී කරන්නේ ධර්මයේ ගැන දන්න කෙනෙක්. එහෙනම් අංකයකට ජයග්‍රහණය කරන්නේ ධර්මය. ඇයි? අබේදානී කරන්නත් ධර්මයේ අවබෝධය තියෙන්න ඕනේ. මේ කරන්නේ ප්‍රාප්ති දාන මේ පින්කම. මේ ගියත්තන් සිහිපත් කළා දෙන දාන. සමහර ඇත්තන් පින් අනුමෝදන් කරන්න කැමති නෑ. මං දුක් මහන්සි වෙලා මේ පින් ගොඩ නගා ගත්තේ තව කෙනෙක්ට දෙන්න නෙමෙයි. සමහර ඕවගේ මහා මිත්‍යා විශ්වාස තියන අය ඕන තරම් ඉන්නවා බෞද්ධ කියලා නමින් පිළිසෙයි. බෞද්ධ කියන වචනේ පින්නතුණී අර්ථය බුද්ධිමත් නැත්තා. බුද්ධිමත් නැත්තා තුළ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න බෑ. බුද්ධිමත් නැත්තා නිරන්තරයෙන් සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංක 1 සම්මා දිට්ඨිය. ඒ යහපත් දැකීම ජීවිතේ ගොඩ නගාගෙන කටයුතු කරන්නේ. සමහර ඇත්තන් ඉන්නවා තමන් හදන මල් වට්ටියට තව කෙනෙක්ට අත ගහන්න දෙන්නේ නැහැ. මේක මම හැදුවේ. තනියම ගිහිල්ලා පූජා කරන්න ඕනේ. ඇයි? තනියෙන් පින් කරගන්න. බලන්න ආත්මාර්ථකාමී පටු අරමුණු මොනතරම් ජීවිතේ ගොඩනගාගෙනද? පින්කම් කළත් අවබෝධයක් නැත. ඒ නිසා කරන සියලු දේවල් තුළ අවබෝධය තිබිය යුතුයි. බුදුහාමුදුරුවෝ අගය කළා පින්කම් කරනකොට බොහෝ දෙනා එකතු කරගන්න කියලා. සරත් නුවර වාසීන් පින්නතුණි දාන් පෑන් පූජා කරන්න හරිය කැමැත්තක් දැක්වුවා. දිනක් බුදු රජාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයට දාන මාන ආදී පූජා කරලා අවසානයේදී බුදුහාමුදුරුවෝ අනුපෙවෙනි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා පින්කම් කරනකොට බොහෝ දෙනා එකතු කරගන්න කියලා. එහෙම බොහෝ දෙනා එකතු කරගත්තාම ඒ වගේ ලැබෙන ප්‍රතිපාක සාංශාරික වශයෙන් භුක්ති විඳින්න පුළුවන් ඒවා ලැබෙනවා අනිවාර්යෙන්ම. සමහර නැත්තම් පින්කම් කරනකොට කාත් කවුරුවත් එකතු කරගන්නේ නැහැ.
එහෙමයිට සාංශාරික වශයෙන් පින්නතුන් දැන් හිතන්නකෝ දානයක් දෙනවා කියලා. කවුරුත් සම්බන්ධ කරගන්නේ තනියෙන් දාන දෙනවා. එයාට සාංශාරික වශයෙන් ප්‍රතිපහසුකම් ලැබෙනවා. නමුත් පරිවාර සම්පත්තිය නැහැ. එහෙම පරිවාර සම්පත්තිය නැති අය ඕන තරම් අපිට සමාජයේ දකින්න ලැබෙනවා. මලකේවල් වල සමහර නැත්තම් ඉන්නවා මරණයටපත් වුණාම මේ ගෙවල් වල අඩුම තරමේ මිනි පෙට්ටියට කර ගහන්නවත් පිළිස නැහැ. කුලියට ගන්න වෙනවා. එයි පරිවාර සම්පත්තිය නැති නිසා. දැන් අද මේ බලන්නකෝ මේ නිවසේ මොනතරම් පරිවාර සම්පත්තියක් තියෙනවද කියලා. මේ නිවසියන් කීප දෙනාට එකතු වෙලා මේ පින්කම කරන්න තිබුණා. නමුත් මේ සමාජයේ මහා පිරිසක් එකතු කරගන්න බෑ. අද සමාජයේ අපි හැමෝම දන්නවා මුළු රටේම ලෝකේම මහා ව්‍යසනකාරී දැඩි වසංගතයක් කොරෝනා නැමැති ආසාදනය නිසා අපි හැමෝටම ආරක්ෂාකාරී වෙන්න කියලා. ඉතින් ඒක තාම පහ වෙලා නැහැ. අපේ පින්වතුන් හැමදෙනාම නිරන්තරයෙන් පරිස්සම් වෙන්න ආරක්ෂා වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්න ඕනේ. ඒ නිසා ඒවා නිරන්තරයෙන් ඔබට මාර්ගය හරහා දැනුවත් කරලා තියෙන මේ පරිස්සමක් ඇති කරගන්න. ඉතින් මේ පරිවාර සම්පත්තිය ගොඩනැගුණේ නිරන්තරයෙන් හොඳට ආශ්‍රය නිස්සේ කරන නිසා. ආශ්‍රය නිස්සේ කරන්නේ නැත්නම් අනිත් උන්දලාගේ පින්කම් වලට අපි යන්නේ. හිතනවනේ කියනවා. එහෙම යන්න කැමති නෑ. අපි මොකටද තව කට්ටියගේ ලොකුකම් බලන්නේ? මිනිසුන් මේ වගේ වචන පිට කරනවා. එතකොට හිතවත්කම් ගොඩනගා ගත්තාම වෙනතුනි වත්කම් අපි හැමදේම නිරන්තරයෙන් ඇති කර ගන්න ඕනේ. වත්කම කියපුවාම බොහෝ දෙනා හිතන්නේ ධනවත්කම ගැන විතරයි. ධනෙ තියෙන්න ඕනේ ඒක තමයි ලොකුම වත්කම කියලා හිතනවා නෑ. ඊට එහා ගියපු වත්කම්නේ මේ හිතවත්කම. නැනවත්කම නොවන මෙහෙවා කටයුතු කරනවන ගුණවත්කම ඒ ගුණේ පිටවල කටයුතු කරනවන පින්වත්කම මොනතරම් වටිනවද? ඔය හැම වත්කමත් එක්කම ඔබට තියෙන්න ඕනේ සිල්වත්කම. ඒ සිල්වත්කමත් ඇති කරගන්න. ඒ සිල්වත්කමත් වටිනවා. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්නතුනි අපි නිරන්තරයෙන්ම පරිවාර සම්පත්තිය මිනිස් වාශ්‍රය නිස්රේ කරන්න ඕනේ. හිතවත්කම් ඇති කරගන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අර තනියෙන් කටයුතු කරන දන් දෙන කෙනාට සාංශාරික වශයෙන් ප්‍රතිපහසුකම් ගොඩ නැගෙනවා. නමුත් ඔහුට පරිවාර සම්පත්තිය ගොඩ නැගෙනවා. සමහර අය ඉන්නෝ තමන් දන් දෙන්නේ නැහැ. අන් අය මෙහෙයවනවා. පිරිස එකතු කරනවා. ඒ අය ලව්වා දන් දෙවනවා. අන් අය මුල් කරලා දන් දෙන තැන් වලට වැඩ සැලසෙනවා. ඒ අයට සාංශාරික වශයෙන් පින්නතුනි ප්‍රතිපහසුකම් ලැබෙන්නේ නැහැ. හැබැයි පරිවාර සම්පත්තිය ඕන තරම් තියෙනවා. එහෙම අය සමාජය අපිට දකින්න ලැබෙනවා. බුදුහාම කොටස් 4ක් ගැන මේ විදිහට අර සවැත් නෝන දන් දුන්නේ නැත්නම් අනුමෙවෙනි ධර්ම දේශනාවේදී දහම් දේශනා කරනවා. තව පිරිසක් ඉන්නවා Taman දන් දෙන්නේ නැහැ, අන් අය මෙහෙවන්නේ නැහැ, අන් අය සමග කිසිදු හිතවත්කමක් ගොඩනගාගෙන නැහැ. අන් අය කරනවට සම්බන්ධ වෙන්නේ නැහැ, සම්බන්ධ කරවන්නේ නැහැ. එහෙම අයට සාංශාරික වශයෙන් ප්‍රතිපහසුකම් ගොඩනගින්නේ නැහැ. පරිවාර සම්පත්තිය ගොඩනගින්නේ නැහැ. දෙපැත්තෙන්ම ඒ අය අතරමං වෙලා. තව පිරිසක් ඉන්නවා බුදුහාමුදුරුවෝ වගේ කරපු පිරිස. ඒ අය තමයි තමනුත් පින්කම් කරන ගමන්, තමනුත් දන් දෙන ගමන් අන් අය සම්බන්ධ කරගන්නවා, අන් අයටත් පින් කරගන්න අවස්ථාව සලසා දෙනවා. බුදුහාමුදුරුවෝ වගේ කලේ අය. එයාට සාංශාරික වශයෙන් ප්‍රතිපහසුකම් දාන දාන්නේ සම්පත් ගොඩ නැගෙනවා වගේම පරිවාර සම්පත්තියක් ඕන තරමට ගොඩ නැගෙනවා. එහෙනම් අපේ ජීවිතේ පුළුවන් තරම් පින්නතුන් මේ කියපු 4 වෙනි කණ්ඩායම තමනුත් පින්කම් කරන ගමන් අන් අයත් සම්බන්ධ කරගෙන කටයුතු කරන්න මොන තරම් වටිනාකමක් තියෙනවද? ඉතින් බුදුහාමුදුරුවෝ මේ විදිහට සවැත් නුවර වාසීන්ට ධම්ම දේශනා කළා. අවසානයේදී මහානීය පින්කමක් සංවිධානය කළා සවැත් නුවර පින්වතුන්. හැමෝම සම්බන්ධ කරගත්තා. ලස්සනට වීථි සරසලා වීථිය පුරාම ගරුතර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරලා දානයක් සංවිධානය කළා. හැම ගෙදරකටම ගිහිල්ලා සම්මාදන් කරගත්තා. කොහොම යන අතර වාරයේදී එක්තරා සිටුවරයෙක්ගේ නිවසට ගියා. මේ සිටුවරයා දන් දෙන්න කැමැත්තක් නැහැ. පුළුවන් තරම් දානෙට හිත ප්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. දන් නොදුන්න කෙනෙක්. මෙයාගේ ගෙදරටත් ගියා. දැන් සවැත් නුවර වාසීන් එකින් එක ගෙදරට ගොඩ වෙලා මේ පින්කම සිහිපත් කරන දින
නියමයක් කරගෙන අහවල් දවසේ අපි සැලැත් නුවර මේ වීතියේ ලස්සන දානයක් සංවිධානය කරනවා. ඒ දානමය පින්කමට ඔබටත් පුළුවන් මේ විදිහට කැමති විදිහකට උදව් උපකාර කරන්න. සිටුවරයෙක්ගේ නිවසට ගියොත් සිටු කියලා කියන්නේ හොඳට මිල මුදල් තියන අය. ඉන්දියාවේ එතකොට සිටුවරු කියලා කියන්නේ වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය. එතකොට චුල්ල සිටි මහා සිටි මේ වචන ඔබට අහුවෙලා ඇති ජාතක දේශනාවන් ශ්‍රවණය කරනකොට ජාතක පොත් කියවනකොට අහුවෙලා ඇති. චුල්ල සිටි මහා සිටි ඉතින් කියන්නේ මහා දානයක් හිමි වෙළඳ ව්‍යාපාරිකයෝ හිටියා. මම ඉතර දන්නේ නැති අය හිටියා. ඉතින් ඒ වගේ සිටුවරයෙක්ගේ නිවසට ගිහින්. ඉතින් මේ සිටුවරයා දන් දෙන්න හදවතක් තිබුණු කෙනෙක් නෙමෙයි. මොහු මොකද කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රීය භෝජන එහෙම නැත්නම් හිතන්නකෝ හාල් ගෝනිය, මුංගේට ගෝනිය වගේ තියෙනවනේ. මෙයා ඇඟිලි 3ක් දාලා ඇඟිලි 3ට අහු වෙන ප්‍රමාණයට කොලයක පෙළ දුන්නා. මේකත් එහෙම තියාගන්න. හිතන්නකෝ හාල් ගෝනියට ඇඟිලි 3ක් දාලා. දැන් මේ අහු වෙන්නේ නැහැ. දැන් මේ මුළු නුවර පුරාම සංචාරය කළා දානේ එකතු කරගන්න නිසා මේ ටිකත් ඇති වෙයි කියලා හිතාගෙන මොකද කළේ? ඇඟිලි 3න් අහු වෙලා එකතු වෙන ටික හාල් ගෝනියට ඇඟිලි 3 දැම්ම කොලයක පෙළ දෙන්න. මුංගේට ගෝනියට ඇඟිලි 3. එයාට නමක් පට දැනුණා පූස් කකුල් වගේ බලල් කකුල් වගේ ඇඟිලි දාලා දුන්න නිසා මෙයාට නමක් පට දැනෙනවා බිලාල පාදක සිටුවරයා කියලා. බිලාල පාදක සිටුවරයා. ඇයි? බලලෙක්ගේ කකුල් වගේ දන් දුන්න නිසා. දැන් මේ බිලාල පාදක සිටුවරයාට ආරාධනා කළා අපි දානේ දෙන්න අහවල් දවසට එන්න සවැත් නුවර. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරනවා. හරි මම එන්න. ඉතින් අර කට්ටිය ඒ කොලේවතලා දුන්න ටිකක් අරගෙන යනවා. කැමැත්තෙන් දුන්න ටිකනේ. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. ඉතින් දැන් මොකද කරන්නේ? දින එය ලං වෙනකොට අදාළ දිනේට පින්කම සංවිධානය කළා මුළු නුවර පුරාම ලස්සනට සරසලා. පින්කම් කරනකොට ලස්සනට පිරිසිදු අවබෝධයෙන් කරන්න හරි ලස්සනයි. සිත සතන් මොනතරම් ප්‍රබාසර වෙනවද බලන්න. සිත සතුටෙන් තියාගන්න නම් කරන හැමදේම ලස්සනට පිළිවෙලට කරන්න. ඒක අගයන්න. ඔබට ජීවිතේ වරදින්නේ නැහැ. එතකොට පින්නතුනි අර දැන් සවැත් නුවර වාසීන් ලස්සනට වීති පුරා සලසලා බුදුහාමුදුරුව වරප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරලා දානි පූජා කරනවා. මේ අවස්ථාවට අර බිලාල පාදක සිටුවරයා ආරාධනා කරපු නිසා එනකොට හරිම ලස්සනයි. හරිම ලස්සනයි. යාර නිකන් මදි පුංචි ගමක් වගේ දැනුණා. ඒ හේතුව මෙච්චර මහානීය පින්කමකට මම පොඩ්ඩෙන් දුන්නේ. බුදුහාමුදුරුවෝ දාන්නේ වළඳලා අවසානයේදී මේ බිලාල පාදක සිටුවරයාගේ සිත දැක්කා. දැන් මෙයා දුන්නේ ටිකක් වුණත් ඔහු මේකෙන් අසතුටක් ඇති කරගත්තොත් ඔහුට පුණ්‍ය ශක්තියක් ගොඩනගා ගන්න අපහසුයි. බුදුහාමුදුරුවෝ මෙයාගේ සිත දැකපු නිසා බුදුහාමුදුරුවෝ අනුනෙවෙනි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පුරති. පුරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචින. වහිනකොට වහලෙට වැටෙන වතුර ගලාගෙන යන්න ඒ පීල්ල යටින් වාජනයක් තිබුණොත් ඒ වාජනේට අර වතුර බිඳුව වැටිලා වාජනේ ඉතිරි පැතිරි යනවා. ඒ වගේ තමයි පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ. අපි පින උනත් ටිකෙන් ටික ගොඩ නගා ගත්තාම අපේ සිත් සතන් පුණ්‍ය ශක්තියෙන් ඉතිරි පැතිරි යනවා. බුදුහාමුදුරුවෝ යනුවෙනි ධර්ම දේශනාව සිද්ධ කළා. බිලාල පාදක සිටුවරයාට ඇතුළු හැම දෙනාටම බුදුහාමුදුරුවෝ පොදුවේ ධර්ම දේශනාව දේශනා කරනවා. මහානීය ලෙස කටයුතු කරපු ඒ වගේම අඩුවෙන් දන් දුන්න මහාවට දන් දුන්න හැමෝටම පොදුවේ පින් දුන්නා බුදුහාමුදුරුවෝ. බිලාල පාදක සිටුවරයාට කිව්වේ ටිකින් ටික හරි කරපු දේ ගැන සිතේ සතුට ඇති කරගෙන ඒ පුණ්‍ය ශක්තිය තව තවත් ගොඩනගා ගන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා ඔබ කලේ අනේ ටිකයි කියලා දුක් වෙන්න එපා කවදා. පුළුවන් තරම් සිත් සතන් සකස් කරගෙන කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන්න. අටුවාචාර්යින් වහන්සේලා අර්ථ විවරණය කරන්නේ චිත්තං පුනාතීති පුඤ්ඤ. මේ හිතේ සතුට පිනා යෑම තමයි පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ. අපි මහානීය පින්කම් සංවිධානය කරා සතුටක් නැත්නම් අනේ මෙච්චර වේදන් වුණා වැඩක් නෑ අපරාධේ අන්න කරපු පින්කම් නිකන් හරියට ගඟේ පාකලා දීපු දෙයක් වගේ. ළඟට ඉමි කැපුවා වගේ. නිසා කරන පින්කම් වල ශක්තිය පුණ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට නම් අනිවාර්යෙන් කලේ මහා ලොකු දෙයක්ද පොඩි දෙයක්ද කියන එක නෙමෙයි කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න.
එහෙම සතුටු වෙනවා නම් ඔබට අනුභව කරලා අර හොදලා ඉවතලාන ඉදුළු වතුර ටිකක් ප්‍රමාණවත් සිතේ සතුට තියෙනවා. මහා දාන ශක්තිය. දාන පාරමිතාව. ඒ නිසා පින්නතුනි සිත් සතන් නිතර පිරිසිදුව පවත්වා ගන්න. එතකොට ඒ විදිහට පින්නතුනි කෙනෙක්ට පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා හරි කෙනෙක් හිතනවා නම් ඒ ධර්මයේ ගැන දන්න කෙනෙක්. ධර්මයේ ගැන දන්න කෙනෙක්. එතකොට මේ කරන්නේ ප්‍රාප්ති දානමය පින්කම. මේ ගියත්තන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම. එතකොට මේ ගියත්තන්ට පින් දෙන්න ඕනේ කියලා අවබෝධයක් තුනේ ධර්මයේ නිසා. එහෙනම් අන්තිකට ජයග්‍රහණය කරන්නේ ධර්මය. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨද ධර්මය. එතකොට බලන්න පින්නතුනි අර කලින් කතා කරපු ආමිෂ දාන කරන්න, ශ්‍රම දාන කරන්න, ජීවිත දාන කරන්න, අබේ දානය කරන්න, ප්‍රාප්ති දානය කරන්න මේ ඔක්කොම දාන කරන්න ශක්තිය ගොඩනංවාලන්නේ ධර්මයමයි. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨත දානමය පින්කම ධර්ම දානය කියලා දේශනා කොට වදාළා. ඒ නිසා පින්නතුනි අවබෝධයෙන් පින් කරන්න. ඒක උත්තම පුණ්‍ය ශක්තියක් බවට පත් වෙනවා. අපි ජීවිතේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ. අපි දැන් මේ කතා බහ කරනවා මොන වගේ වෙලාවකදී අපිට මේ පංචස්කන්ධය අතහැරලා දාලා යන්න වෙයි. කවුරුද දන්නේ? අපි මොන තරම් සරසනවද? දැන් ඔබේ පියතුමා, ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා, ඥාතිවරයා විජේදාස මහත්මයා අවුරුදු 72ක් ජීවත් වුණා මීට මාස 3කට කලින්. ඒ අවුරුදු 72 පුරාවටම ආහාර අනුභව කරලා පෝෂණය කරපු ශරීරය. ඉතින් අවුරුදු 72කට චූටි දරුවාගේ කාලේ නම් දත් ටික මදිනවනේ. දත් මැද්දා. මූණ හේදුවා. කොණ්ඩේ පීරුවා. මොනතරම් ශරීරය සැරසුවාද? ඇඳුම් ඇඳුවා. විවිධ දැන් අදාවෙන්නේ සුදු වස්ත්‍ර ඇඳගෙන. ගෙදරට ගිහිල්ලා ඔය සුදු වස්ත්‍ර ඇඳගෙන ඉන්නේ නැහැ නේ අපේ පින්නතු. ගෙදරට ගැලපෙන. මගුල් ගෙදරකට ගියොත් ඒකට ගැලපෙන විදියට. තව ආභරණ පළඳිනවා. මේ ඔක්කොම කරන්නේ ශරීරය වෙනුවෙන්. කොණ්ඩේ පීරනේවා, මූණ හොදනේවා, පෑන් පහසු වෙනවා මේ ඔක්කොම. ලෙඩක් දුකක් වෙනකොට බෙහෙත් දෙනවා. නිදා ගන්න ඕනේ කියනකොට නිදා ගන්නවා. තේ ටිකක් ඕනේ කිව්වම තේ දෙනවා. මේ ඔක්කොම දේවල් කලේ ශරීරය. එහෙම කරපු ශරීරය අපි කාටවත් අරගෙන යන්න බෑ. අවුරුදු 72ක් ජීවත් කරපු ශරීරේ විජේදාස මහත්මයා දාලා ගියා. එතුමා විතරක් නෙමෙයි අපි හැමෝටම උරුම වෙච්ච ධර්මතාවය. අනේ මෙච්චර කාලයක් මම සැරසුවේ මේ ශරීරයට අවශ්‍ය සියලු ඕනෑපාකම් කළේ මම. එහෙම කියලා මටවත් ඕන විදිහට මේ ශරීරය අරගෙන යන්න බෑ. එහෙනම් හිතලා බලන්න පින්නතුනි. ඔබ නිතර මෙනෙහි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි මරණානුස්සතිය. මරණය කියන ධර්මතාවය. අපි හැමෝම මරණයටපත් වෙනවා. මේකෙන් අපි කාටවත් ගැලවෙන්න බෑ. මරණයටපත් වෙනවා. එහෙනම් මේ ජීවිතය පිළිබඳ නිතර මෙනෙහි කරන්න. අපි ඉන්නකම් හොඳට සතුටින් යහපත් ගුණධම් දියුණු කරගෙන ජීවත් විය යුතුයි. ධර්මානුකූලව ජීවත් විය යුතුයි. දෙහැමි භාවයෙන් යුක්තව ජීවත් වෙනකොට මේ ජීවිතේ මොනතරම් වටිනාකමක් තියෙනවද? අපි කවුරුත් තාම නිවන් දැකලා නැහැ. නිවන් දක්නා ජාති දක්වාම පින්නතුනි මෙරි ඉපදිබලි යන ගමනක් මේක. පුනක් ජායති නැවත අපි ඉපදෙනවා. මේක කෙලවරක් නෙවෙයි. විජේදාස මහත්මයාගේ පළවෙනි ඉපදීම නෙවෙයි. විජේදාස කියන නාමයෙන්ම කී පාරක් ඉපදිලා ඇද්ද සංසාරේ? ගණනය කරන්න බෑ. ਉਹ අනිවාර්යෙන් දැන් ඉපදිලා ඇති. නිවන් දැකලා නැති නිසා ඉපදිලා ඇති. ඉපදෙන්න ඕනේ. තේරවාදී බුදුදහමට අනුව දැන් මම මරණයටපත් වුණොත් නැවත උත්පත්තිය ලබනවා. හරියට කූඩැල්ල තව තැනක් අල්ලා ගන්නවා වගේ තව තැනකින් ඉවත් වෙනකොට තව තැනක් අල්ලාගෙන. මේ සසර කෙලවර කරන තාක්කල් පිළිබඳව. හැබැයි අල්ලා ගන්න තැන හොඳ තැනක්ද නරක තැනක්ද කියලා තීරණය කරන්නේ අපි මේ ජීවත් වෙන කාලවකවානුව තුළ ගොඩනගා ගන්න දේ. පව් කරලා අකුසල් කරලා යහපත් දේවල් කරලා පාපයට බරව ජීවත් වෙලා කෙනෙක්ට යහපත් තැනක උත්පත්ති ලබන්නට නම් බැහැ. ඔහුගේ මොකද චුති චිත්තය යහපත් දෙයක් පාදක කරගෙන වෙන්න පුළුවන් නිසා. ඕ නැවත ඊළඟ භවයේ ප්‍රතිසන්දිසි චිත්තයත් අයහපත් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට ඔහුගේ මරණින් මත්තේ ඊළඟ උපත නරක තැනක. හොඳ දෙයක් කරගෙන ජීවිතේ යහපත් ලෙස ජීවත් වෙච්ච කෙනාට මරණාසන්න මොහොතේ අයහපතක් පහළ වෙන ප්‍රතිසත්‍ය අඩුයි.
ඕකේ චුති චිත්තයට බොහෝ වෙලාවට ගොඩ නැගෙන යන්නේ මම පින් කළා මම ගුණ දහම් දියුණු කළා මම යහපත් දේවල් කළා. මේ යහපත් පුණ්‍ය ශක්තියම සිතුවිලිම ගොඩ නැගෙන. ඒ චුති චිත්තේ යහපත් වුන නිසා ඊළඟ භවයේ පළවෙනියට හටගන්න ප්‍රතිසන්දි චිත්තය පටිසන්දි චිත්තය යහපත් වෙනවා. උන්ගේ මාර්ගයෙන් මාර්ගයේ උත්පත්ති හොඳ යහපත් තැනක වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ දේවල් නිතර නිතර මෙනෙහි කරන්න. යහපත් විදිහට ජීවත් වෙන්න, ධාර්මිකව ජීවත් වෙන්න, දැහැමි ලෙස ජීවත් වෙන්න, අර කියපු සියලු වත්කම් වලින් ගොඩනගාගත්ත ජීවිතයක් ඇති කරගන්න. ධනවත්කමත් අවශ්‍යයි. ඒ අතර අපි ප්‍රධාන වශයෙන් නැනවත්කම්, ගුණවත්කම්, සිල්වත්කම්, පින්වත්කම්, හිතවත්කම් ඔය වත්කම් සියල්ලම පරිපූර්ණ කරගන්න. ජීවිතේ මොනතරම් වටිනාකමක් තියෙනවා. ධනවත්කම විතරක් ප්‍රාමාණික වෙන්නේ නැහැ. ධනවත්කමත් එක්ක එහා ගිහුව අනිකුත් සියලු වත්කම් ගොඩනගා ගන්න. ජීවිතේ හරිම ලස්සනට ගත කරන්න පුළුවන්. ඉතින් පින්වතුනි, එහෙම මේ අපි සරසන ශරීරය දාලා යන්න වෙනවා නම් මොකක්ද මේකේ තියෙන අර්ථය? මේවා ස්ථිර දේවල් නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කළේ අචිරං වතයන් කාය. මේ ස්ථිර නෙමෙයි මේ ජීවිතය. මේ මේ ශරීරය අපි දාලා යනවා. පඨමින් අදිසෙස්සති. පොළොවට දිරාගෙන වැටෙන දර කඳක් දර ගහක් දිරලා තියදී කොයි මොහොතක කඩාගෙන බිමට ඇදගෙන වැටෙයිද දන්නේ. ඒක හරියට පස් වෙලා යනවා. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගා. හරියට දිරාගෙන යන දර ගහක් පොළොවට පස් වෙලා යනවා වගේ අපේ ශරීරය කුමන යම් මොහොතක හරි මරණයටපත් වෙලා අපි පොළොවට පස් වෙලා යනවා. මේ විඥානේ ඊළඟ භවය ඇති කරන පින්තුණී නිසා ඔබ අවබෝධය ඇති කරගන්න. නිරන්තරයෙන් මේ සසර කෙලවර කර ගන්න ඕනේ. මේ සසර දුකින් අත මිදෙන්නට ඕනේ. මේ උත්තම දේශනා බුදුහාමුදුරුවෝ ගාථාව පාදක කරගෙන දේශනා කළේ තිස්සහාමුදුරුවෝ. ශරීරයේ සැරව වැగిරෙන්න පටන් ගත්තා. සැරව වලට කියන්නේ පූති කියලා. ඒ හාමුදුරුවන්ට නමක් පට බැලෙනවා පූතිගත තිස්ස කියලා. සැරව වැగిරෙන්නටත් හේතුව උන්වහන්සේ සංසාරේ පෙර භවයකදී කුරුළු වැද්දෙක් වෙලා උත්පත්ති ලැබලා හිටියා. වැද්දාගේ ස්වභාවය තමයි කුරුල්ලෝ මරණයටපත් කරනවා. ඊළඟ දවසට ගන්න කුරුල්ලෝ එක්තෙන් කරනවා පිහාටු කපලා දාලා තිනවා මරණ මේ ප්‍රාණඝාතී අකුසල කාර්ය. ඉතින් සංසාරේ භව ගණනාවක් ගිහිල්ලාන්නේ කරපු කර්මවල ප්‍රතිවිපාක ලැබෙන්න පටන් ගත්ත භික්ෂුවක් වුණා. උන්වහන්සේගේ ශරීරයේ කුඩා කුඩා අබෑට ප්‍රමාණයේ විවිධ හටගත්තා. ඒවා කෙමෙන් වර්ධනය වුණා. අවසානයේදී බෙලිගෙඩි ප්‍රමාණයට සැරවගෙඩි උත්සන්න වුණා. පුපුරන්දි ගඳ ගහනවා සැරව ගලනවා. කිසිදු භික්ෂුවක් උපස්ථාන කළේ නැහැ. බුදුහාමුදුරුවෝ වැඩම කළා උන්වහන්සේ ඔහු පෑන් වලින් නහවලා සෝදලා පවිත්‍ර කරලා ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගත්තා. ඒ නිසා පින්තුනි මේ උත්තම දේශනාව ජීවිතයේ සෝපත් කරගන්නටම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරගන්න කියලා. ජීවිතය ස්ථිරනේ අස්ථිරයි. එහෙනම් අපි හැමදෙනාම අවබෝධය ඇති කරගන්න ඕනේ අපි ඇස කන නාසය දිව ශරීරය කියලා පිනවන හැම දෙයක්ම මේ පංචේන්ද්‍රයන් තුලින් ගන්න හැම අරමුණක්ම తాවකාලික දේවල්. ස්ථිර සෝයක් ඇති කරගන්න ඕනේ. ඒ සනාතන ස්ථිර සෝය තමයි උත්තම නිර්වාණය කියලා කියන්නේ. එහෙනම් මේ නිර්වාණ සෝය වෙනුවෙන් ඔබ අප හැමදෙනාම වෙහෙස මහන්සි කටයුතු කරමු. ඒ තැනට කටයුතු කරන්න ඔබ අප හැමදෙනාටම නැනනුවන ගොඩ නැගේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. එලෙස සාදු සිත් ඇති කරගත් ඔබ මේ දහම් දේශනාවන් තුලින් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය ලෝකයේ සම්බුද්ධ ශාසනය අපි හැමදෙනාම නිරන්තරයෙන් ආරක්ෂා කරන අල්පී ශාක්‍ය මහී ශාක්‍ය ආදී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් දුතුන් නිවනින් සැනසෙත්වා කියන උත්තම ප්‍රාර්ථනාව දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හිහි සංවතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංඝ සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංඝ සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංඝ සාධනාවක් පවත්වමු. ඒ වගේම පින්කමේ ප්‍රධාන පරමාර්ථය මීට මාස 3කට පෙර පරලෝසපතු ප්‍රමාදනීය
ස්වාමි පුරුෂයාට පියතුමාට ඥාතිවරයාට හිතවතාට එල්ලී විජේදාස මහත්මයාට පිප්පෙතන් මෝදන් කරන්න. එතුමා ප්‍රදාන ඔබ අප හැම දෙනාගේම නමින් පරලෝසපත් වූ සියලු ඥාතීන් මේ පිප්පෙතන් මෝදන් වේවා. සංසාරගත වරදක් නිසා හෝ දුක්ඛ නම් දුකින් අත මිදේවා. සැපතට නම් සැපත වඩා වර්ධනය කරගනිත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ඥාතීන්ට පිළිදෙමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ සම්මාදයක් අවත්‍ය අවසාන වශයෙන් අපි මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයක් මේ පින්කම් සංවිධානය කළ විනීතාරඤ්ඤනී මහත්මිය හසිත ලියනගේ අමිල ලියනගේ රවින් ලියනගේ කියන පුතුණුවන් ප්‍රදානී පෞද්වාසී හැම දිනාටම ඥාතීතවන්ත අසල්වාසී ලොකු කුඩා මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සදැහැති ඔබ සෑම සියලු දෙනාටම සිත සාන්තිය සැපත යහපත නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. මුළු රටේම ලෝකයේම පවතින මහා ව්‍යසනකාරී රෝගාබාධයන් දුරු වෙලා නැවතත් සුවසේ වාසය කරන්නට මුළු මහත් ලෝක සත්වයාටම වාග්ය පරිසරයේ සකස් වේවා ගොඩනැගේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපි හැම දෙනාම මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ශක්තිය ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ අමා මහ නිර්වාණ සුවයෙන් සැනසීම පිණිසම හේතු වාසනාම වේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් වන්දනා කරගමු ආශිර්වාද ලබන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිඤ්ඤතු සිත දෙනාටම සම්මා සම්බුද්ධ Kita mehati. Tudiat mehati. नहीं डरा भी नहीं Judi, pengen pada pulang.